කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් පාඩම තමයි මම අද කරන්න යන්නේ ඔයගොල්ලන්ට. කාබෝහයිඩ්‍රේට් වල ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක ෆස්ට් ටර්ම් එකේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අඩංගු සංඝටකයක් කියලා. කාබෝහයිඩ්‍රේට්ස් ගොඩක් වර්ග තියෙනවා. ඩයට් එකෙන් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගන්න ඩයට් එකේ ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ්ස් අඩංගු වෙලා තියෙනවා. ඒකෙන් අපිට ඇඟට ඕන කරන එනර්ජි රික්වයර්මන්ට් එකෙන් 60% ප්‍රමාණයක්ම, කියන්නේ වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. ඒක නිසා මේ කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද කාබෝහයිඩ්‍රේට් ඩයට් එකෙන් ගත්තට පස්සේ ගට් එකෙන් ඇබ්සෝබ් වෙලා කොහොමද ඇඟේ මෙටබොලයිස් වෙලා කාබෝහයිඩ්‍රේට් කියන්නේ මැක්‍රොමොලිකියුල්ස් જાතියක්. ඒවා කුඩා කොටස් වලට කැඩිලා එනර්ජි විදිහට ATP හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේකෙදි එතකොට කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් වලින් බලන්න යන්නේ. ඒක නිසා ගොඩක් වැදගත්. සෙකන්ඩ් ලෙවල් බේස් වලින් ගොඩක් ප්‍රශ්න එනවා. ටර්ම් එකේදී ගොඩක් අහන්න පුළුවන් තැන් තියෙන නිසා ගොඩක් වැදගත් පාඩමක් වෙනවා. කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් වල මම කිව්වා දැන් ඩයට් එකෙන් 60% විතර කාබෝහයිඩ්‍රේට් වලින් එනවා කියලා. ඒකට අමතරව මේක මෙටබොලිසම් එක කියන්නේ ලොකු ක්‍රියාදාමයක්. එක වැඩක් නෙමෙයි. මෙකැනිසම්ස් ඔෆ් ඇක්ෂන්ස් කීපයක් තියෙනවා. ඒක නිසා ඒවා රෙගියුලේට් කරන්න සමහර හෝමෝන්ස් දායක වෙනවා. සමහර එන්සයිම්ස් දායක වෙනවා. එක එක ඕගන්ස් ඇඟේ දායක වෙනවා. ඒ වගේම බ්ලඩ් ෆ්ලෝ එක වැදගත් වෙලා තියෙනවා. අපි කෑමට පස්සේ පෝස්ට් ඇබ්සෝප්ටිව් පීරියඩ් එකේ නැත්නම් පෝස්ට් ප්‍රැන්ඩියල් පීරියඩ් එකේ සහ කෑම කාලා ගොඩක් වෙලා ගියාට පස්සේ එහෙම නැත්නම් කෑම කන්නේ නැතුව ඉන්න ෆාස්ටින් වෙලාවෙදී අපේ ඇඟේ මෙටබොලිසම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙද්දී මේ කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එකට අදාළව කොහොමද ෆීඩ් සයිකල් එකේ සහ ෆාස්ටිං සයිකල් එක කියන්නේ කෑම කාපු වෙලාවට සහ කෑම ඇඟේ නැති වෙලාවට කොහොමද කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එක වෙනස් වෙන්නේ කියන එක ඊළඟට අපි බලන්න ඕන. කොහොමද ඒක වෙන්නේ කියලා. ඇඟේ කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එකට දායක වෙන ප්‍රධානම හෝමෝන්ස් දෙක තමයි ඉන්සියුලින් සහ ග්ලූකගන්. පැන්ක්‍රියස් එකෙන් සෙක්‍රීට් කරන්නේ. පැන්ක්‍රියස් එකේ බීටා සෙල්ස් වලින් ඉන්සියුලින් උත් ඇල්ෆා සෙල්ස් වලින් ග්ලූකගන් උත් සෙක්‍රීට් කරනවා. ඉන්සියුලින් කියන්නේ ෆීඩ් වෙලාවට ඇඟේ බ්ලඩ් වල තියෙන ග්ලූකෝස් ලෙවල් එක මේන්ටේන් කරන හෝමෝන් එක. ඒ කියන්නේ අපි කෑම කාපු වෙලාවට. ග්ලූකගන් කියන්නේ ෆාස්ටින් වෙලාවට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක මේන්ටේන් කරන්න දායක වෙන හෝමෝන් එක. ඒවා කොහොමද ඇක්ට් කරන්නේ, මොන සෙල්ස් වල ඇක්ට් කරන්නේ කියන එක ඊළඟට පාඩම ඉස්සරහටදී මම කියන්නම්. සාමාන්‍යයෙන් ඉන්සියුලින් ගත්තාම ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් සෙල්ස් තියෙන ඇඟේ ඇඩිපෝස් ටිෂූ එකේ සහ මසල්ස් වල. අනිත් ටිෂූස් ඇතුළට ග්ලූකෝස් යන එක ඉන්සියුලින් මගින් රෙගියුලේට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර බ්ලඩ් ෆ්ලෝ එකේ තියෙන ග්ලූකෝස් සෙල්ස් ඇතුළට යනවා. හැබැයි ඒකෙනුත් ස්කෙලටල් මසල්ස් සහ ඇඩිපෝස් ටිෂූ කියන සෙල්ස් වලට ග්ලූකෝස් එන්ට්‍රන්ස් එක රෙගියුලේට් කරන්න ඉන්සියුලින් හෝමෝන් එක දායක වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා පාඩම ඉස්සරහදී මම කියන්නම්. ග්ලූකෝස් කියන එක සාමාන්‍යයෙන් ටිකක් ලොකු මොලිකියුල් එකක් නිසා සිම්පල් ඩිෆියුෂන් එකෙන් සෙල් එකක් ඇතුළට යන්න අමාරුයි. ඒක නිසා ඒක යන්නේ ගොඩක් වෙලාවට ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් එකෙන්. ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් එකක් කියන්නේ සෙල් එකේ සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන ඉන්ටග්‍රේටඩ් ප්‍රෝටීන් එකක් තමයි දායක වෙන්නේ. ඉන්ටග්‍රේටඩ් ප්‍රෝටීන් එකකට ගිහිල්ලා ග්ලූකෝස් අණුව බැඳුනහම ඒ ඉන්ටග්‍රේටඩ් ප්‍රෝටීන් එකේ මෝෆොලොජිකල් වෙනසක් වෙලා ඉන්ටග්‍රේටඩ් ප්‍රෝටීන් එකේ ප්‍රෝටීන් channel එක ඇරෙනවා. ඇරුණාම ග්ලූකෝස් අණුව ඒකෙන් ඇතුළට යනවා සෙල් එක ඇතුළට. ඒක තමයි ප්‍රධානම ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ටින් මෙකැනිසම් එක සෙල්ස් වලට. මේක ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් එකක්.
ඒ වගේම පැසිව් වෙන්නේ එනර්ජි වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධාන මෙකැනිසම් එක ඊට අමතරව කෝ ට්‍රාන්ස්පෝටර්ස් දායක වෙනවා. ඒවා ගොඩක් වෙලාවට එනර්ජි ඩිපෙන්ඩන්ට්. මොකද සෝඩියම් පොටෑසියම් පම්ප් එක හරහා තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඊළඟට ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් වලින් කාබෝහයිඩ්‍රේට් සහිත ඩයට් එකක් ගත්තාම මේක ගට් එකේදී මේන්ලිම ග්ලූකෝස් බවට කැඩෙනවා. ග්ලූකෝස් වලට කැඩිලා අපි ඇබ්සෝබ් කරගත්තට පස්සේ මේ ග්ලූකෝස් වලින් වැඩි ප්‍රමාණයක් එනර්ජි නිපදවා ගැනීම සඳහා දායක වෙනවා. ඊට අමතරව ඇඟේ ඉතුරු වෙන ග්ලූකෝස් ඇඩිපෝස් ටිෂු වල ගබඩා කරනවා. සමහර වෙලාවට ඒ වගේම ප්‍රෝටීන්ස්, නියුක්ලියික් ඇසිඩ් වගේ වෙනත් කාබෝහයිඩ්‍රේට් නොවන සංඝටක හදනවා. ඒවා හදන්නත් දායක වෙනවා. අපි මුලින්ම බලමු කොහොමද ශක්තිය නිපදව ගන්න ග්ලූකෝස් දායක වෙන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට් ඩයට් එකක් ඇඟේ ගත්තාම ඒක ගට් එකේදී ඩයිජෙස්ටිව් එන්සයිම්ස් මගින් කැඩිලා සිම්පල් මොනොසැකරයිඩ් බවට කැඩෙනවා. සිම්පල් මොනොසැකරයිඩ්ස් වලින් කාබෝහයිඩ්‍රේට්ස් වලින් නම් කැඩුනහම වැඩිපුරම හැදෙන ග්ලූකෝස්. මේ ග්ලූකෝස් ගට් එකේ තියෙන එන්ටෙරොසයිට්ස් වල තියෙන මෙම්බ්‍රේන් ට්‍රාන්ස්පෝර්ට් චැනල්ස් හරහා ඇවිල්ලා එන්ටෙරොසයිට් එක ඇතුළට එනවා. එතනින් බ්ලඩ් ෆ්ලෝ එකට ඇතුල් වෙනවා. එතකොට එන්ටෙරොසයිට්ස් වල තියෙන ට්‍රාන්ස්පෝර්ට් චැනල්ස් වෙන්නේ මේන්ලිම ගත්තාම GLUT2 channels තියෙනවා. ඒවා මතක තියාගන්න එක MCQ අහනවා. GLUT2 channels තියෙනවා. ඊට අමතරව S-GLUT channels තියෙනවා. ඔකේ GLUT2 channel එක facilitated diffusion වගේ තමයි ග්ලූකෝස් ඇතුල් කරගන්න. ඒක නිසා ඒක passive transport එකක්. හැබැයි S-GLUT channel එක sodium glucose import එකක්. ඒකෙදි වෙන්නේ ඒ කියන්නේ sodium සහ glucose කියන දෙකම intestinal lumen එකේ ඉඳලා enterocyte එක ඇතුළට එනවා. මේකදී එනර්ජි වැයවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒක ඇක්ටිව් ප්‍රොසෙස් එකක්. ඒ ආවට පස්සේ enterocyte එකේ තියෙන මේ glucose blood flow එකට ඇතුල් වෙලා blood flow එක හරහා portal vein system එකෙන් liver එකට එනවා. liver එකට ආවට පස්සේ නැවතත් systemic circulation එකට ඇතුල් වෙලා සමහර glucose blood flow එක හරහා peripheral tissues වලට යනවා. සමහර glucose liver එකේ metabolism වලට දායක වෙනවා. මොන සෙල් එකකට ගියත් ඕනම සෙල් එකක් අපි ගමු. සෙල් එක ඇතුළට දැන් ආපහු facilitated diffusion එක හරහා ගිහිල්ලා සෙල් එක ඇතුළත glucose අණු කොහොමද මෙටබොලයිස් වෙන්නේ කියලා තමයි දැන් මම විස්තර කරන්න යන්නේ. මුලින්ම සෙල් එකක් ඇතුළට යනකොට අනිවාර්යයෙන්ම සයිටෝප්ලාසම් එක ඇතුළට යන්නේ. සයිටෝප්ලාසම් එකේදී ග්ලූකෝස් අණුව මෙටබොලයිස් වෙනවා ග්ලයිකොලිසිස් හරහා. ග්ලයිකොලිසිස් කියලා අපි මේ මෙකනිසම් එකට කියන්නේ. මේක සයිටෝසෝල් එකේ සිද්ධ වෙන්නේ. විශේෂත්වය තමයි සෛලයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ඇති වෙන්න තිබ්බත් නැතත් කිසිම ප්‍රශ්නයක් නැතුව ග්ලයිකොලිසිස් වෙනවා. ඒ කියන්නේ ඒක ඔක්සිජන් ඉන්ඩිපෙන්ඩන්ට් පාත් එකක් කරහා තමයි යන්නේ. ඒක නිසා තමයි ඔක්සිජන් වල බලපෑමක් නැත්තේ. ඊට පස්සේ එක ග්ලූකෝස් අණුවක් ග්ලයිකොලිසියට භාජනය වුණාම ප්‍රතිඵල විදිහට පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. පයිරුවේට් අණු දෙකක් හැදෙන රියැක්ෂන් එක මේක රියැක්ෂන් ගණනාවක් ගිහිලා තමයි පයිරුවේට් අණු දෙක හැදෙන්නේ. ඒ වගේ ඉන්ටර්මීඩියට්ස් විදිහට NADH අණු දෙකක් සහ ATP අණු හතරක් හැදෙනවා. ඒ වුණාට ATP අණු දෙකක් අපිට වැය වෙනවා මේ මෙටබොලික් පාත්වයේ ඇක්ටිව් මෙටබොලිසම් වෙන රියැක්ෂන්ස් දෙකක් තියෙන නිසා. ඒක නිසා net ATP ප්‍රොඩක්ෂන් එක වෙන්නේ ATP දෙකක්. ඒවා MCQ අහනවා සාමාන්‍යයෙන්. ඊට අමතරව මේ ග්ලයිකොලිසිස් තියෙන වැදගත්කම තමයි ග්ලූකෝස් වලට අමතරව ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ්ස් උනත් ග්ලයිකොලිසිටික් පාත්වයක දිගේ ගිහිල්ලා තමයි ඒගොල්ලන්ගේ මෙටබොලිසම් එකට සිද්ධ වෙන්නේ.
එතකොට ග්ලයිකොලිසිස් කිව්වම රියැක්ෂන් පාත් එක සම්පූර්ණයෙන්ම ඔක්කොම එන්සයිම් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නැහැ. වැදගත්ම එන්සයිම් රියැක්ෂන්ස් ටික ඒවට දායක වෙන එන්සයිම් ඒ වගේ මොනවද වෙන්නේ කියලා මතක තියපුවහම ඇති. ඒකෙදි මුලින්ම ග්ලූකෝස් අණුව සෙල් එක ඇතුළට ආවහම ඒක ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙනවා හෙක්සෝකයිනේස් එන්සයිම් එක මගින්. මේක හෙක්සෝකයිනේස් කියන්නේ ෆොස්ෆේට් වැය වෙන රියැක්ෂන් එකක්. ඒක නිසා ඒකට ATP ඕන නිසා ඒක ඇක්ටිව් රියැක්ෂන් එකක්. ඒ වගේම ඉරිවර්සිබල් රියැක්ෂන් එකක්. ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් වුනහම මේ රියැක්ෂන් එක බොහොම වේගෙන් වෙනවා. මොකද හේතුව සෙල් එක ඇතුළට නොකඩවා ග්ලූකෝස් ගන්න නම් මේක ඕන. සෙල් එක ඇතුළට ග්ලූකෝස් ඇවිල්ලා ඒ ග්ලූකෝස් ඒ විදිහටම සෙල් එක ඇතුළේ තියෙනවා නම් එළියේ ඉඳලා ග්ලූකෝස් තවදුරටත් ඇතුළට ගන්න එක අමාරු වෙනවා. මොකද කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එකේ අඩුවීමක් සිද්ධ වෙන නිසා. හැබැයි ඇතුළට එන ග්ලූකෝස් ටික බොහොම ඉක්මනට ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට හෙක්සෝකයිනේස් එන්සයිම් එකෙන් පත් වෙනකොට ග්ලූකෝස් කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එක වෙනසක් වෙන්නේ නැහැ. සෙල් එක එළියේ සිට ඇතුළට තියෙන. ඒක නිසා නොකඩවා මේ ෆෙඩ් ස්ටේට් එකේදී ග්ලූකෝස් එක්ස්ට්‍රාසෙලියුලර් ෆ්ලුයිඩ් එකේ ඉඳලා ඉන්ටර්සෙලියුලර් කම්පාර්ට්මන්ට් එක ඇතුළට එනවා. මේකෙදි හෙක්සෝකයිනේස් එන්සයිම් එකේ ෆන්ක්ෂන් එකම කරන තවත් හෙක්සෝකයිනේස් වල අයිසෝ එන්සයිම් එකක් තියෙනවා ග්ලූකෝකයිනේස් කියලා. ග්ලූකෝකයිනේස් එන්සයිම් එක දකින්න පුළුවන් වෙන්නේ ලිවර් සහ පැන්ක්‍රියස් එකේ. මේ දෙකේ වෙනස ගත්තත් එහෙම හෙක්සෝකයිනේස් වල ග්ලූකෝස් සඳහා තියෙන ඇෆිනිටි එක ගොඩක් වැඩි ග්ලූකෝකයිනේස් වලට වඩා. ඒක නිසා අඩු ග්ලූකෝස් කන්සන්ට්‍රේෂන් එකක් තිබ්බත් හෙක්සෝකයිනේස් බොහොම ඉක්මනට රියැක්ටිව් වෙලා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරනවා. හැබැයි ග්ලූකෝකයිනේස් වලට එහෙම නෙමෙයි. යාට එයාගේ මැක්සිමම් වෙලොසිටි ඔෆ් රියැක්ෂන් එකට එන්න ග්ලූකෝස් වැඩි කන්සන්ට්‍රේෂන් එකක් ඕන කරනවා. ඒක නිසා ග්ලූකෝකයිනේස් වල ග්ලූකෝස් සඳහා තියෙන ඇෆිනිටි එක හෙක්සෝකයිනේස් වලට වැඩිය අඩුයි කියලා අපි කියනවා. ඒවත් සාමාන්‍යයෙන් කටපාඩම් කරගන්න ඕනේ නැහැ. මතක තියාගන්න. එහෙම අවබෝධ කරගෙන තියාගත්තාම ඕනම MCQ එකක් වුණත් ඕනම වෙන අහන ප්‍රශ්නයක් වුණත් කරන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය සෙල් එකේ නියුක්ලියස් එකට බැඳිච්ච ප්‍රෝටීන් එකක් තියෙනවා ග්ලූකෝකයිනේස් රෙගියුලේටරි ප්‍රෝටීන් කියලා. ඒකෙදි වෙන්නේ සෛලය ඇතුලේ ග්ලූකෝස් ඇවිල්ලා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදිලා ඒක ග්ලයිකොලිසිස් ඉස්සරහට යනකොට සෛලයට අවශ්‍ය කරන එනර්ජි ටික හදා ගන්න පුළුවන්. ඒක නිසා තවදුරටත් ග්ලූකෝස් එන්ට්‍රන්ස් එක නවත්තන්න මේක පාවිච්චි කරනවා. එතකොට අර ග්ලූකෝකයිනේස් එන්සයිම් එක ගිහිලා ග්ලූකෝකයිනේස් රෙගියුලේටරි ප්‍රෝටීන් එකත් එක්ක බැඳිලා ඒක සම්පූර්ණයෙන් නියුක්ලියස් එකට බැඳෙනවා. එහෙම බැඳුනහම ග්ලූකෝකයිනේස් ෆ්‍රී එන්සයිම් එක සයිටෝසෝල් එකේ නැති නිසා තවදුරටත් ග්ලූකෝස් ආවට ඒක ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරන්න බැරුව යන නිසා තවදුරටත් සෛලය ඇතුළේ ග්ලූකෝස් එන එක නවතිනවා. ඒක නිසා සෛලයට අනවශ්‍ය විදිහට ග්ලූකෝස් එන එක නවතිනවා. සෛලයට ඇඩික්වේට් ප්‍රමාණයට එනර්ජි හැදලා ඒක මේ මෙකැනිසම් එක ඉවර වෙනවා. ඔක ෆෙඩ් ස්ටේට් එකේදී සිද්ධ වෙනවා. ඒ වගේම ෆාස්ටින් ස්ටේට් එක ඉවර වෙලා නැවත ඇඟට කෑම ආව ගමන්ම ග්ලූකෝස් බ්ලඩ් වල වැඩි වුණාම එතකොට සෙල් එක ඇතුළට ග්ලූකෝස් වැඩිපුර ගන්න ඕන නිසා අර රෙගියුලේටරි ප්‍රෝටීන් එකට බැඳලා තිබ්බ ග්ලූකෝස් එන්සයිම් එක නැවත ගැලවිලා සයිටෝසෝල් එකට නිදහස් වෙනවා. ඒ නිදහස් වෙලා එයා සෙල් එක ඇතුළට ග්ලූකෝස් බොහොම වේගෙන් ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරලා ග්ලයිකොලිසිස් ඉස්සරහට යවනවා. ඒක තමයි ග්ලූකෝකයිනේස් රෙගියුලේටරි ප්‍රෝටීන් එකකින් වෙන්නේ. එතකොට සෙල් එකේ එනර්ජි මේන්ටේන් කරන්න එක වැදගත් වෙනවා. ඒක නිසා
ග්ලයිකොලිසිස් ගත්තාම වැදගත්ම රියැක්ෂන්ස් තුනක් අපි කතා කරනවා. මොකද ඒ තුන ඉරිවර්සිබල්. එකක් තමයි පළවෙනි රියැක්ෂන් එක ග්ලූකෝස් වලින් ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදෙන එක. අනිත් එක ග්ලූකෝස් 6 ෆොස්ෆේට් වලින් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් හැදුනට පස්සේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒකට දායක වෙන එන්සයිම් එක ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස්. මේ රියැක්ෂන් එකත් ඉරිවර්සිබල් රියැක්ෂන් එකක්. ඒ වගේම ග්ලයිකොලිසිස් තියෙන මේන් රෙගියුලේටරි එන්සයිම් එක වෙන්නේ ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස්. මොකද ඒකේ තමයි රියැක්ෂන් රේට් එක හැමින්ම වෙන්නේ. ඒක නිසා ග්ලයිකොලිසිස් කියන මෙකැනිසම් එකේ රේට් එක පවත්වා ගන්න වැඩිපුරම දායක වෙන්නේ ඒකේ අඩුම රේට් එකක් තියෙන මේ එන්සයිම් එකට. මොකද ඒක ඉරිවර්සිබල් රියැක්ෂන් එකක් නිසා. ඊළඟට ඉරිවර්සිබල් රියැක්ෂන් එක තමයි අවසන් රියැක්ෂන් එක ග්ලයිකොලිසිස් පයිරුවේට් කයිනේස් රියැක්ෂන් එක. ඒකෙදි ෆොස්ෆොයිනෝල් පයිරුවේට් වලින් පයිරුවේට් හැදෙන එකයි වෙන්නේ. ඒකෙදි ATP අණුවක් හැදෙනවා එක ෆොස්ෆොයිනෝල් පයිරුවේට් එකකින්. මේ පාත් එකේ එක එක රියැක්ෂන්ස් වලට දායක වෙන එන්සයිම්ස් වෙනස්. ඒ එන්සයිම් වලට ඇලස්ටරික් ඉන්හිබිටර්ස්ලා ඉන්නවා, ස්ටිමියුලේටර්ස්ලා ඉන්නවා, ෆීඩ්බැක් ඉන්හිබිෂන් එකක් එන්න පුළුවන්. මොකක් හරි එන්සයිම් රියැක්ෂන් එකක තියෙන ප්‍රොඩක්ට් එක ඒ එන්සයිම් එක ඉන්හිබිට් කරනවා. ෆීඩ්බැක් ඉන්හිබිෂන් කියන්නේ ඒක. ඒවා එන්සයිම්ස් වලට ඔයගොල්ලෝ කරලා ඇති. ඒ වගේ ෆන්ක්ෂන්ස් සිද්ධ වෙනවා. ඒවා ගොඩක් ඒවා හිතලා කරන්න ඕන. ඒ කියන්නේ මම කටපාඩම් කරලා කරන්න අමාරුයි. හිතලා මේ උත්තරයක් ගත්තාම ලේසියි. සාමාන්‍යයෙන් ග්ලයිකොලිසිස් මම කෙටියෙන් මුළු පාත් එකම විස්තර කරන්න. මුලින්ම ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදෙනවා ග්ලූකෝස් වලින් හෙක්සාගයිනේස් එන්සයිම් එකෙන්. ඊට පස්සේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙනවා. එතකොට අයිසොමරයිසේෂන් එකක් වෙන්නේ. ෆොස්ෆෝහෙක්සෝස් අයිසොමරේස් එන්සයිම් එක තමයි දායක වෙන්නේ. ඊළඟට මේන් රෙගියුලේටරි එන්සයිම් රියැක්ෂන් එක ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වලින් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් හදනවා. ඒක නිසා ෆොස්ෆේට් කාණ්ඩයක් ඕන කරනවා. ෆොස්ෆේට් කාණ්ඩය ලබා ගන්න ATP වලින්. ඒක නිසා ATP එකක ශක්තිය වැය වෙනවා. ඊට පස්සේ මෙහෙම හැදෙන ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් ඇල්ඩෝලේස් එන්සයිම් එකේ රියැක්ෂන් එකේ ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් සහ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් කියලා අණු දෙකක් බවට කැඩෙනවා. ඒක නම් ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් බොහොම ඉක්මනට ෆොස්ෆොරයෝස් අයිසොමරේස් එන්සයිම් එකෙන් ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ මේ ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් අණු දෙකක් තියෙනවා. එතකොටද එක ග්ලූකෝස් එකකින් හැදිච්ච. ඊට පස්සේ මේ ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක මගින් 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනවා. එන්සයිම් එකේම තියෙන එක ඩීහයිඩ්‍රජනේස් කියලා කතාව. ඩීහයිඩ්‍රජනේස් කියන්නේ එහෙමනම් හයිඩ්‍රජන් ඉවත් වෙනවා. හයිඩ්‍රජන් ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන හයිඩ්‍රජන් අරගෙන NAD වලින් NADH හදනවා. ඒක නිසා එතන ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් අණු දෙකෙන් NADH අණු දෙකක් හැදෙනවා. ඊට පස්සේ 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් වලින් බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන්නේ ෆොස්ෆේට් අණු දෙකක් තියෙනවා දැන් මේ සංඝටකේ. එක ෆොස්ෆේට් අණුවක් කඩලා 3 ෆොස්ෆෝග්ලිසරේට් හදනවා. කැඩෙන ෆොස්ෆේට් අණුවේ ATP අණුවක් හදාගන්න පුළුවන් ADP වලින්. ඒක නිසා 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් දෙකෙන් ATP දෙකක් හැදෙනවා. 3 ෆොස්ෆෝග්ලිසරේට් 2 ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙනවා. ෆොස්ෆෝග්ලිසරේට් මියුටේස් මගින්. ඊට පස්සේ 2 ෆොස්ෆෝග්ලිසරේට් වලින් ෆොස්ෆොයිනෝල් පයිරුවේට් හදනවා. එන්සයිම් එක ඉනලේස් කියලා එකක් දායක වෙන්නේ. ෆොස්ෆොයිනෝල් පයිරුවේට් වලින් පයිරුවේට් හදන එක තමයි අවසන් රියැක්ෂන් එක වෙන්නේ. ඒක
පයිරුවේට් කයිනේස් එන්සයිම් එකෙන් කැටලයිස් කරනවා. ඒකත් ඉරිවර්සිබල් රියැක්ෂන් එකක්. මේ පාත් එක ඉන්හිබිට් කරන්න දායක වෙන මේන් ඉන්හිබිටර්ස්ලා ගත්තාම ආසනේට්, සෝඩියම් ෆ්ලෝරයිඩ්, අයඩෝ ඇසිටේට් වගේ ඒවා කොහොමද කොයි රියැක්ෂන් එකද ඉන්හිබිට් කරන්නේ? ඒක ඉන්හිබිට් කරපුවම මොන වගේ ඉෆෙක්ට් එකක්ද ග්ලයිකොලිසිස්ට වෙන්නේ කියලා තමයි මතක තියාගන්න ඕන. ආසනේට් සහ අයඩෝ ඇසිටේට් කියන දෙන්නම ඉන්හිබිට් කරන්නේ ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් රියැක්ෂන් එක. ඒකෙන් ආසනේට් ගැන ගත්තොත් එහෙම ආසනේට් වලින් ඒ රියැක්ෂන් එක ඉන්හිබිට් කරලා ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වලින් ආසිනො 3 ෆොස්ෆොග්ලිසරේට් කියලා එකක් හදනවා. ඒක නැවත ඒක අස්ථායී නිසා ඉක්මනට 3 ෆොස්ෆොග්ලිසරේට් බවට කැඩෙනවා. මේක නිසා ග්ලයිකොලිසිය ඉන්හිබිට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද 3 ෆොස්ෆොග්ලිසරේට් කියන්නේ ග්ලයිකොලිසිය ඉන්ටර්මීඩියට් එකක් නේ. එතකොට ඒක එතනින් පස්සේ ඉස්සරහා රියැක්ෂන්ස් ටික වෙන්න පුළුවන්. එකම දේ වෙන්නේ අර ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් රියැක්ෂන් එක සහ ෆොස්ෆොග්ලිසරේට් කයිනේස් කියන එන්සයිම් රියැක්ෂන් එක වෙන්නේ නැති නිසා NADH දෙක සහ ATP දෙකක් හැදෙන්නේ නැතු යන එකයි වෙන්නේ. ඒක නිසා එහෙම වුණාම ග්ලයිකොලිසියේ net ATP ප්‍රොඩක්ෂන් එක 0 වෙනවා. මොකද ATP දෙකක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ පයිරුවේට් කයිනේස් වලින් හැදෙන අවසන් ATP දෙක විතර. ඒ දෙක වැය වෙනම කොහොමද ග්ලයිකොලිසියට. ඒ නිසා net ATP ප්‍රොඩක්ෂන් එකක් නැතුව යනවා. ඒක තමයි ආසනේට් වල බලපෑම නිසා ග්ලයිකොලිසියට වෙන්නේ. නැත්නම් ග්ලයිකොලිසිය ඉන්හිබිට් වීමක් වෙන්නේ නැහැ. ඒ MCQ වලට අහනවා සාමාන්‍යයෙන්. අයෝඩෝ ඇසිටේට් ගත්තත් ඒක ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඉන්හිබිට් කරනවා. ඒක නිසා ඒක ග්ලයිකොලිසිය ඉන්හිබිට් වීමක් වෙනවා. ෆ්ලෝරයිඩ් වලින් ඉනොලේස් එන්සයිම් රියැක්ෂන් එක ඉන්හිබිට් කරනවා. මේ කෙමිකල්ස් ටික තමයි ප්‍රධාන වශයෙන් එතකොට ග්ලයිකොලිසිය ඉන්හිබිට් කරන්න දායක වෙන්නේ. ග්ලයිකොලිසියේදී හැදෙන පයිරුවේට් තවදුරටත් එනර්ජි නිපදවීම සඳහා ඔක්සිඩයිස් වෙනවා. එතකොට ග්ලූකෝස් වලින් පයිරුවේට් හැදෙනකොට සබ්ස්ට්‍රේට් එක ඔක්සිඩයිස් වෙලා ATP හදන නිසා අපි ඒක සබ්ස්ට්‍රේට් ලෙවල් ෆොස්ෆොරිලේෂන් එකක් කියලා කියනවා. මේ හැදෙන පයිරුවේට් තවදුරටත් ඔක්සිඩයිස් වෙන්න නම් මයිටොකොන්ඩ්‍රියා එකක් ඇතුළට යන්න ඕන. ඒක නිසා ඒක මොකක් හරි ෂටල් එකක් කරහා පයිරුවේට් එක මයිටොකොන්ඩ්‍රියා එක ඇතුළට යනවා සයිටෝසෝල් එකේ ඉඳලා. ග්ලයිකොලිසිය සාමාන්‍යයෙන් රීනල් මෙඩල් එකේ රෙටිනා එකේ ලිම්ස් වල අයිස් වල වගේ තැන්වල ගොඩක් වෙලාවට ඒ තියෙන සෙල්ස් වල එනර්ජි මේ ගන්න පුළුවන් මේජර් සෝර්ස් එක වෙන්නේ ග්ලයිකොලිසිය. ඒකත් MCQ අහනවා සාමාන්‍යයෙන්. ඊට අමතරව මොකක් හරි ඇනරොබික් කන්ඩිෂන් එකක් තියෙනවා නම් එහෙම ඇනරොබික් ග්ලයිකොලිසිය සිද්ධ වෙනවා. ඒකෙදි පයිරුවේට් වලින් එන්සයිම් රියැක්ෂන් එක නවතින්නේ නැහැ. පයිරුවේට් වලින් ලැක්ටික් ඇසිඩ් හදනවා. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක තමයි ඒකට දායක වෙන්නේ. ලැක්ටික් ඇසිඩ් හදන එක තමයි එතකොට වෙන්නේ. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එකට NADH ඕන කරන නිසා අර ග්ලිසරාල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් වලින් හැදිච්ච NADH මෙතනට වැය වෙනවා. එතකොට ඇනරොබික් ග්ලයිකොලිසිය වෙනවා නම් මෙහෙම හැදෙන පයිරුවේට් වලට මයිටොකොන්ඩ්‍රියා ඇතුළට ගිහිල්ලා ඊගාවට තවදුරටත් ඔක්සිඩයිස් වෙන්න පුළුවන් TCA සයිකල් එක හරහා. එහෙම නැත්නම් ඇනරොබික් ග්ලයිකොලිසිය වුණොත් එහෙම පයිරුවේට් වලින් ලැක්ටේට් හැදෙනවා. එහෙම නැත්නම් ෆාස්ටින් ඉන්න වෙලාවක නම් සෛලය ඇතුළේ තියෙන පයිරුවේට් වලින් ඔක්සලෝ ඇසිටේට් හදලා ඒක ග්ලූකෝනියෝජෙනසිස් කියලා පාත් එකක් කරා නැවත ග්ලූකෝස් හදන්න යනවා. එහෙම නැත්නම් ගොඩක් ශාකවල වගේ තමයි වෙන්නේ මේක නම් පයිරුවේට් වලින්
ඇසිටල්ඩිහයිඩ් හදලා ඒක එතනෝල් බවට පත් වෙනවා. අපි සාමාන්‍යයෙන් මසල් එකක් ගත්තොත් එහෙම මසල් එක එක්සර්සයිස් කරන වෙලාවට එනර්ජි ගොඩක් ඕන කරනවා. ඒක නිසා එනර්ජි හදා ගන්නවා ග්ලූකෝස් ආවට පස්සේ ග්ලයිකොලිසිස් මගින්. හැබැයි එක්සර්සයිසින් මසල් එකට බ්ලඩ් ෆ්ලෝ එක මුලින් පුළුවන් තරම් වැඩි කරගත්තට මසල් එක්සර්සයිස් කරද්දී එක්සර්සයිස් සිවියරිටි එක වැඩි වෙන්න උඩරිම ආවම එක්තරා අවස්ථාවක් කියලා බ්ලඩ් ෆ්ලෝ එක උඩරිම වෙනවා. එතනින් එහා වැඩි කරන්න විදිහක් නැහැ. ඒක නිසා බ්ලඩ් ෆ්ලෝ එක හරහා එන රෙඩ් බ්ලඩ් සෙල්ස් වලින් මසල් එකට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ලිමිට් වෙනවා. එතකොට ඒ ඔක්සිජන් ප්‍රමාණය වෙන්න පුළුවන් උඩරිම එරොබික් ග්ලයිකොලිසිස් වුණාට පස්සේ ඔක්සිජන් ලිමිට් වෙනවා. ඒක නිසා ඊට පස්සේ ඇනරොබික් ග්ලයිකොලිසිස් සිද්ධ වෙන්න ගන්නවා. ඒක නිසා ස්කෙලටල් මසල් එක ඇතුලේ ග්ලූකෝස් මෙටබොලයිස් වෙලා ඇනරොබික් ග්ලයිකොලිසිස් මගින් ලැක්ටික් ඇසිඩ් හදනවා. ඒ ලැක්ටික් ඇසිඩ් බ්ලඩ් වලට නිදහස් වුනහම ඒක වීක් ඇසිඩ් එකක් නිසා බ්ලඩ් වල pH එක අඩු කරන්න දායක වෙනවා. ඒක නිසා ලැක්ටික් ඇසිඩෝසිස් හැදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලැක්ටික් ඇසිඩ් නැවත පාවිච්චි කරන්න පුළුවන් එනර්ජි සෝස් එකක් විදිහට ෆාස්ටිං වෙලාවෙදී ග්ලූකෝස් හදාගන්න සෝස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලැක්ටික් ඇසිඩ් තවදුරටත් ඔක්සිඩයිස් වෙලා එනර්ජි නිපදව ගන්න ඩිෆරන්ට් සෙල්ස් වල පාවිච්චි වෙන්න පුළුවන්. ඒ විදිහට ඇඟෙන් ලැක්ටික් ඇසිඩ් ඉවත් කරනවා. ඊට අමතරව යුරිනරි එක්ස්ක්‍රීෂන් එක තමයි ලැක්ටික් ඇසිඩ් ඇඟෙන් ඉවත් කරන්න තියෙන එක්ස්ක්‍රීටරි ෆෝම් එක වෙන්නේ. දැන් මම කියවනේ ග්ලයිකොලිසිස් NADH හැදෙනවා කියලා දෙකක්. ඔය NADH දෙක කියන්නේ reducing equivalence. ඔයගොල්ලෝ biological oxidation reduction පාඩමේදී කියලා ඇති. ඔය NADH වලින් ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක හරහා ගිහිල්ලා ATP හදන්න පුළුවන් කියලා. එහෙම හදන්න නම් ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක වෙන මයිටොකොන්ඩ්‍රියා එකේ ඉන්ටර්මයිටොකොන්ඩ්‍රියල් ස්පේස් එකේ එකට යන්න ඕනේ නිසා සයිටෝසෝල් එකේ ඉඳලා NADH මයිටොකොන්ඩ්‍රියා වලට ගෙනියන ෂටල්ස් තියෙනවා. ප්‍රධාන වශයෙන් මැලේට් ඇස්පාර්ටේට් ෂටල් එක සහ ග්ලිසරෝෆොස්ෆේට් ෂටල් එක තමයි තියෙන්නේ. ඒ ෂටල් දෙකේ නම් දෙක මතක තිබ්බහම ඇති තේරෙන ගොඩක් වෙලාවට ප්‍රශ්න අහනවා අඩුයි. එහෙමනම් එරොබික් ග්ලයිකොලිසිස්දී ග්ලූකෝස් එකක් මෙටබොලයිස් වෙලා පයිරුවේට් අණු දෙකක් NADH දෙකක් සහ net ATP ප්‍රොඩක්ෂන් එක විදිහට ATP දෙකක් හැදෙනවා. එරොබික් ග්ලයිකොලිසිස් වෙනවා නම් ග්ලූකෝස් අණුවකින් ලැක්ටික් ඇසිඩ් දෙකක් සහ net ATP ප්‍රොඩක්ෂන් එක විදිහට ATP දෙකක් හැදෙනවා. ග්ලයිකොලිසිස්ට දායක වෙන සමහර එන්සයිම්ස් තියෙනවා. ඉන්හෙරිටන්ට් එකක් විදිහට ඩෙෆිෂන්ට් වෙන්න පුළුවන්. සමහරවිට මියුටේෂන් එකක් නිසා ඩෙෆිෂන්සි එකක් එන්න පුළුවන්. ඒ විදිහට ගොඩක් වෙලාවට ඩෙෆිෂන්ට් වෙන්න පුළුවන් එන්සයිම්ස් තමයි පයිරුවේට් කයිනේස් කියලා කියන්නේ. පයිරුවේට් කයිනේස් එන්සයිම් එක ඩෙෆිෂන්ට් වුණාම ග්ලයිකොලිසිස් අවසාන රියැක්ෂන් එක නවතින නිසා ග්ලයිකොලිසිස් රේට් එක නවතිනවා. එතකොට ATP ප්‍රොඩියුස් වෙන රියැක්ෂන් එකක් නිසා මේකේ ATP දෙකක් හැදෙන එක නවතින. ඒක නිසා ග්ලයිකොලිසිස් net ATP ප්‍රොඩක්ෂන් එක 0 වෙනවා. මේක ගොඩක් වෙලාවට බලපාන ග්ලයිකොලිසිස් පාවිච්චි කරලා විතරක් එනර්ජි හදාගන්න සෙල්ස් වලට. උදාහරණයක් විදිහට රෙඩ් බ්ලඩ් සෙල්ස් වලට. ඒගොල්ලන්ගේ මයිටොකොන්ඩ්‍රියා නැති නිසා පයිරුවේට් වලින් තවදුරටත් ඔක්සිඩයිස් වෙන්න නම් මයිටොකොන්ඩ්‍රියා ඇතුළට යන්න ඕනේ. ඒක නිසා මයිටොකොන්ඩ්‍රියා නැති නිසා ග්ලයිකොලිසිස් විතරයි වෙන්නේ. ඒකෙදිත් පයිරුවේට් කයිනේස් එන්සයිම් ඩෙෆිෂියන්සි එකක් තිබ්බොත් ග්ලයිකොලිසිස් net ATP ප්‍රොඩක්ෂන් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා රෙඩ් බ්ලඩ් සෙල් එකට ඕන කරන ATP නැතුව යනවා. ATP නැතුව ගියාම සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන
සෙල් මෙම්බ්‍රේන් ඉන්ටර්ග්‍රීඩියන්ට්ස් ඒ ස්ට්‍රක්චර්ස් මේන්ටේන් කරන්න ඕන කරන ශක්තිය නැතුව යනවා. ඒක නිසා සෙල් මෙම්බ්‍රේන් ඉන්ටර්ග්‍රීඩියන්ට්ස් මත රියැක්ටිව් ඔක්සිජන් ස්පීෂීස් බොහොම පහසුවෙන් ඇක්ට් කරලා එහෙම නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් පහසුවෙන් ඇක්ට් කරලා සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න පුළුවන්. රෙඩ් බ්ලඩ් සෙල් එක සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එක වෙනස් වුණාම රෙඩ් බ්ලඩ් සෙල් එකේ මෝෆොලොජි එක වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණාම ඒක ඇබ්නෝමල් රෙඩ් බ්ලඩ් සෙල් එකක් බවට පත් වෙලා එහෙම හැදෙන ඇබ්නෝමල් රෙඩ් බ්ලඩ් සෙල්ස් බොහොම ඉක්මනට රෙටිකියුලර් එන්ඩෝතෙලියල් සිස්ටම් එක හරහා යද්දී ඩිග්‍රඩේෂන් එකකට භාජනය වෙනවා. ඒක නිසා හිමොලයිසිස් වැඩි වෙනවා. ඒක නිසා මේ වගේ පේෂන්ට්ස් ලගේ හිමොලිටික් ඇනීමියා එන්න පුළුවන්. ඊළඟට අපි හිතමුකෝ පයිරුවේට් කිසිම ප්‍රශ්නයක් නැතුව ග්ලයිකොලිසිස් ප්‍රොඩක්ට් එක විදිහට හැදුනා. ඒ හැදෙන පයිරුවේට් ෂටල් එකක් කරහා මයිටොකොන්ඩ්‍රියා එක ඇතුළටත් ගියා. ඊට පස්සේ දැන් මයිටොකොන්ඩ්‍රියල් මේට්‍රික්ස් එක ඇතුළේ පයිරුවේට් තියෙන්නේ. පයිරුවේට් ඊළඟට යන්න ඕන ඔක්සිඩයිස් වෙන්න තවදුරටත් TCA සයිකල් එක ඇතුළට. ඒකට යන්න කලින් පයිරුවේට් වලින් ඇසිටයිල් කොඑන්සයිම් එකක් හදනවා. ඒ හදද්දී පයිරුවේට් කියන්නේ කාබන් 3 මොලිකියුල් එකක්. ඇසිටයිල් කොඑන්සයිම් කියන්නේ කාබන් 2 මොලිකියුල් එකක්. ඒක නිසා කාබන් අයින් වෙලා යනවා කාබන් ඩයොක්සයිඩ් විදිහට. මේකට දායක වෙන එන්සයිම් එකක්ම නෙවෙයි එන්සයිම් කම්ප්ලෙක්ස් එකක්. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් කම්ප්ලෙක්ස් එක. ඒකෙදි පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කියන්නේ හයිඩ්‍රජන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා NADH දෙකක් හැදෙනවා. ඇසිටයිල් කොඑන්සයිම් දෙකකුත් හැදෙනවා පයිරුවේට් දෙකේ. මේ විදිහට හැදෙන ඇසිටයිල් කොඑන්සයිම් TCA සයිකල් එක හරහා යනවා. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් කම්ප්ලෙක්ස් එකේ ක්‍රියාවලියට දායක වෙනවා NADH, FADH2, කොඑන්සයිම් A වගේ දේවල්. ඒ ඔක්කොම වලට මතක ඇති විටමින්ස් එක්ක සම්බන්ධයි. NAD කියන්නේ නියසින්, විටමින් B3, FAD කියන්නේ රයිබෝෆ්ලේවින්, විටමින් B2, කොඑන්සයිම් එක කියන්නේ පැන්ටොතැනික් ඇසිඩ් එක. ඊට පස්සේ තයමින් පයිරුෆොස්ෆේට් උදාහරණ වෙනවා කියන්නේ විටමින් B1, B2, B3, පැන්ටොතැනික් ඇසිඩ් කියන විටමින්ස් ඔක්කොම දායක වෙනවා පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එකේ ඇක්ෂන් එක සඳහා. ඒවත් MCQ වෙන්න පුළුවන් ඒකින්ද. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් වල ඇක්ෂන් එක අඩු කරන්න හරි වැඩි කරන්න හරි දායක වෙන තව එන්සයිම් එකක් තියෙනවා. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කයිනේස් කියලා එකක් තියෙන මයිටොකොන්ඩ්‍රියා. පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කයිනේස් වලින් කරන්නේ පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එකට ෆොස්ෆේට් කාණ්ඩයක් බඳින එක. එහෙනම් ෆොස්ෆේට් කාණ්ඩයක් පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එකට බැඳුනහම ඒක ඉන්ඇක්ටිව් වෙන එකයි වෙන්නේ. ඒක නිසා පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කයිනේස් එන්සයිම් එක කරන්නේ පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඉන්ඇක්ටිව් කරන එක. එතකොට මේකෙදි එනර්ජි මෙටබොලිසම් රෙගියුලේට් කරන්න තමයි පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කයිනේස් එන්සයිම් එක දායක වෙන්නේ. අපි හිතමු සෛලයට ඕන කරන එනර්ජි ප්‍රමාණය දැන් හැදිලා ඉවරයි. ඒක නිසා තවදුරටත් ATP හැදෙන එක නවත්තන්න ඕන. එහෙම නම් අපි තවදුරටත් TCA සයිකල් එකේ ඉස්සරහට ඇසිටයිල් කොඑන්සයිම් අනේක වළක්වන්න ඕන. ඒකට ඇසිටයිල් කොඑන්සයිම් හැදෙන එක අඩු කරන එක කරන්නේ. ඒකෙදි පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් වල ඇක්ෂන් එක ඉන්හිබිට් කරන එක කරන්න පුළුවන් නම් ඇසිටයිල් කොඑන්සයිම් හැදෙන එක අඩු වෙනවා. ඒක නිසා TCA සයිකල් එක නවතිනවා. එතකොට පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කයිනේස් ඇක්ටිවේට් වෙලා එකෙන් පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඉන්ඇක්ටිව් කරනවා. ඒක නිසා TCA සයිකල් එක නවතිලා එනර්ජි ප්‍රොඩක්ෂන් එක නවතිනවා සෙල් එක ඇතුලේ. ඒ විදිහට රෙගියුලේට් කරන්න පුළුවන්.
අපි හිතුවොත් සෙල් එකට එනර්ජි ඕන වෙලාවට, ඒ කියන්නේ ස්කෙලිටල් මසල් එකක් ගත්තොත් එක්සර්සයිස් කරන වෙලාවට වගේ එනර්ජි රික්වයර්මන්ට් එක වැඩි. එහෙම වුණාම අපිට පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් එන්සයිම් එකේ ඇක්ටිවිටි එක තව වැඩිපුර ඕන කරනවා මිසක් ඒකේ ඇක්ටිවිටි එක අඩු කරගෙන බෑ. එහෙම වුණාම ඒ වෙලාවට පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් එන්සයිම් එක ඉන්ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් වල ඇක්ටිවිටි එක ඉන්හිබිට් කරන්න පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් එක දායක වෙන්නේ නැති නිසා TCA සයිකල් එක වෙනවා. ඒක නිසා සෙල් එක ඇතුලේ ATP හැදෙනවා. සමහර ඇලොස්ටරික් එන්සයිම් ඉන්හිබිටර්ස් ස්ටිමියුලේටර්ස් උත් මේ පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් එන්සයිම් එක ඇක්ටිවිටි එකට බලපානවා. සෙල් එක ඇතුලේ ඇසිටයිල් කොඑන්සයිම් වැඩි නම්, ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ එනර්ජි හදන ප්‍රමාණය වැඩි නම් පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් වල ඇක්ටිවිටි එක වැඩි කරනවා. මොකද එතනින් පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඉන්ඇක්ටිව් කරලා තවදුරටත් එනර්ජි හදන එක නවත්තන්න පුළුවන් හින්දා ඒ විදිහටම NADH සෙල් එක ඇතුලේ වැඩි නම්, එහෙම නැත්නම් ATP වැඩි නම් අර කලින් කිව්ව විදිහටම පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් ඇක්ටිවිටි එක වැඩි වෙනවා. ඒ විදිහටම පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කයිනේස් වල ඇක්ටිවිටි එකේ ඔපොසිට් ඇක්ෂන් එක කරන එන්සයිම් එක තමයි පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් ෆොස්ෆේටේස් කියන්නේ. ඒකෙන් පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් වලට බැඳුණු ෆොස්ෆේට් කාණ්ඩ, ඒ කියන්නේ ඉන්ඇක්ටිව් පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් එන්සයිම් එක ආපහු ඇක්ටිව් කරනවා ෆොස්ෆේට් කාණ්ඩය අයින් කරලා. එහෙමනම් සෙල් එකේ එනර්ජි රික්වයර්මන්ට් එක වැඩි වෙලාවට පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් ෆොස්ෆේටේස් එන්සයිම් එකේ ඇක්ටිවිටි එක තමයි වැඩි වෙන්නේ. ඩිහයිඩ්‍රජනේස් කයිනේස් ඇක්ටිවිටි එක අඩු වෙලා. TCA සයිකල් එකේ වැදගත්කම ගත්තොත් ඒක සයික්ලික් ස්ට්‍රක්චර් එකක් තියෙන. ග්ලයිකොලිසිස් වගේ ග්ලූකෝස් වලින් පටන් අරන් පයිරුවේට් වලින් ඉවර වෙනවා වගේ පාත් එකක් නෙමෙයි. ඒක සයික්ලික් මෙටබොලිසම් එකක් නිසා ඇසිටයිල් කොඑන්සයිම් මේ ඔක්සැලෝ ඇසිටේට් එක රියැක්ට් වෙලා සිට්‍රේට් හදලා ඒ සිට්‍රේට් නැවතත් ඔක්සැලෝ ඇසිටේට් බවට පත් වෙන මෙකැනිසම් එකක් මේකෙදි වෙන්නේ. ඒකෙදි එක ඇසිටයිල් කොඑන්සයිම් එකක් සයිකල් එක ඇතුළට ආවහම NADH 3කුයි FADH2 එකකුයි තව ඊට අමතරව GTP එකකුයි හැදෙනවා. මේකෙදි මුළු රියැක්ෂන්ස් ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. වැදගත් මේවා ටික මතක තිබ්බහම ඇති. අනිත් එක වැදගත්ම දේ තමයි TCA සයිකල් එක ග්ලූකෝස් වලට විතරක් නෙමෙයි, කියන්නේ කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් වලට විතරක් නෙමෙයි, ප්‍රෝටීන් සහ ලිපිඩ් කියන මෙටබොලික් පාත්වේස් උත් කාබෝහයිඩ්‍රේට් එක්ක ඉන්ටර්කනෙක්ට් කරන පාත් එකක් විදිහට TCA සයිකල් එක ගන්න පුළුවන්. ඒ හැම මෙටබොලිසම් එකකම ෆයිනල් කොමන් පාත් එක වෙන්නේ TCA සයිකල් එක. TCA සයිකල් එකදිත් අර විදිහටම විටමින්ස් දායක වෙනවා. NADH හැදෙන නිසා විටමින් B3 නියසින් දායක වෙනවා. FADH2 හැදෙන නිසා රයිබෝෆ්ලවින් දායක වෙනවා. ඒ වගේම අර පයිරුවේට් ඩිහයිඩ්‍රජනේස් කම්ප්ලෙක්ස් එක වගේම කම්ප්ලෙක්ස් එන්සයිම් එකක් තියෙනවා මේ TCA සයිකල් එක ඇතුලේ, ඇල්ෆා කීටෝග්ලූටරේට් ඩිහයිඩ්‍රජනේස් කම්ප්ලෙක්ස් කියලා. ඒකටත් අර විදිහටම තයමින් පයිරුෆොස්ෆේට්, NADH, FADH2, ඇසිටයිල් කොඑන්සයිම් මේ ඕන වෙන නිසා අර ඉස්සෙල්ලා මම කියපු විටමින්ස් වර්ග ටික ඕන කරනවා. ඊළඟට අපි බලමු එනර්ජි ප්‍රොඩක්ෂන් එකට අමතරව ග්ලූකෝස් මෙටබොලිසම් පාත්වේ එකේ තව ඕල්ටර්නේටිව් පාත්වේස් තියෙනවා. ඒ විදිහට වැදගත් වෙන එක ඕල්ටර්නේටිව් පාත් එකක් තමයි හෙක්සෝස් මොනොෆොස්ෆේට් පාත් එක කියන්නේ. ඒක මොකක්ද කියලා කිව්වොත් එහෙම
හෙක්සස් මොනොෆොස්ෆේට් පාත් එකේ ප්‍රිකර්සර් එක වෙන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට්. ඒ කියන්නේ ග්ලයිකොලිසියේ ෆස්ට් රියැක්ෂන් එකේ හැදෙන ප්‍රොඩක්ට් එක තමයි ග්ලූකෝස් 6 ෆොස්ෆේට්. ඒක රියැක්ටන්ට් එකක් විදිහට පාවිච්චි කරලා තමයි හෙක්සෝස් මොනොෆොස්ෆේට් පාත් එක හැදෙන්නේ. ඒක ග්ලයිකොලිසියෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි යන වෙන මෙටබොලික් පාත් එකක්. මේකත් සයිටෝසෝල් එකේදීමයි සිද්ධ වෙන්නේ. හැම සෙල් එකකම සිද්ධ වෙනවා අඩු වැඩි වශයෙන්. මේකෙදි හදාගන්නේ රයිබෝස් හදාගන්න එක තමයි ප්‍රධානම ෆන්ක්ෂන් එක වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් මේ මෙටබොලික් පාත් එකේ මුලින් සිද්ධ වෙන රියැක්ෂන්ස් තුන ඔක්සිඩටිව් ඉරිවර්සිබල් රියැක්ෂන්ස්. ඔක්සිඩටිව් ඉරිවර්සිබල් රියැක්ෂන්ස් ඒ කියන්නේ හයිඩ්‍රජන් ඉවත් වෙන රියැක්ෂන්ස් සහ ඒවා ඉරිවර්සිබල්. ඊට පස්සේ සිද්ධ වෙන රියැක්ෂන්ස් ඔක්කොම non oxidative reversible reactions. ඒ වගේදී හයිඩ්‍රජන් ඉවත් වීමක් හෝ හයිඩ්‍රජන් ඇතුළට ගන්න එකක් සිද්ධ වෙන්නේ නැහැ. මුලින්ම සිද්ධ වෙන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් වලින් ග්ලූකෝස් 6 ෆොස්ෆෝග්ලූකනේට් හදනවා. ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක තමයි කැටලයිස් කරන රියැක්ෂන් එක. එතකොට ඒකෙදි ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් කියන්නේ ඉරිවර්සිබල් ඔක්සිඩටිව් රියැක්ෂන් එකක් නිසා ඉවත් වෙන H+ සහ ඉලෙක්ට්‍රෝන්ස් අරගෙන NADP වලින් NADPH හදනවා. මතක තියාගන්න මෙතන හැදෙන්නේ NADH නෙමෙයි NADPH. ඊට පස්සේ 6 ෆොස්ෆෝග්ලූකනේට් වලින් තමයි ඉතුරු රියැක්ෂන්ස් ටික වෙන්නේ. මේ හදන NADPH ගොඩක් වෙලාවට මේ වැදගත් වෙනවා නොයෙකුත් සෙල් වල එක එක ෆන්ක්ෂන්ස් වලට. 6 ෆොස්ෆෝග්ලූකනේට් වලට ඊට පස්සේ මොකද වෙන්නේ කිව්වොත් එහෙනම් 6 ෆොස්ෆෝග්ලූකනේට් වලින් රිබියුලෝස් 5 ෆොස්ෆේට් හැදෙනවා. ඒකත් ඔක්සිඩටිව් ඉරිවර්සිබල් රියැක්ෂන් එකක්. නිදහස් වෙන H+ ඉලෙක්ට්‍රෝන්ස් අරගෙන තවත් NADPH එකක් හැදෙනවා. රිබියුලෝස් ෆොස්ෆේට් වලින් non oxidative රිවර්සිබල් පාත් එකක් කරහා ගිහිල්ලා රයිබෝස් ෆොස්ෆේට් හදනවා. ඒකට අමතරව ග්ලයිකොලිසියේදී දායක වෙන තවත් ඉන්ටර්මීඩියට්ස් හදන්න පුළුවන් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වගේ. හැදෙන NADPH වල වැදගත්කම ගත්තොත් එක එක ටිෂුස් වල එක එක විදිහට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් NADPH ඕන වෙනවා ෆැටි ඇසිඩ්ස් හදන්න. ඒක නිසා ඇඩිපෝස් ටිෂු එකේ වගේ ඊට පස්සේ ලිපිඩ් සොලියබල් හෝමෝන්ස් හදන ඇඩ්‍රිනල් කෝඩෙක්ස් එකේ වගේ ටිෂුස් වලට NADPH වැදගත් වෙනවා. තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ තයිරොක්සින් සික්‍රීෂන් සඳහා තයිරොක්සින් හදන්න ඕන වෙනවා. රෙඩ් බ්ලඩ් සෙල් එකක් ගත්තොත් එහෙම ඒකේ වැදගත්ම දේ තමයි ග්ලූටථයෝන් සයිකල් එක මේන්ටේන් කරන්න NADPH ඕන වෙනවා. ග්ලූටථයෝන් සයිකල් එක මේන්ටේන් කරන්න NADPH ඕන වෙන විදිහ ඇමයිනෝ ඇසිඩ් ගැන කරද්දී ඔයගොල්ලන්ට කරලා ඇති. ඒකෙදි වෙන්නේ ග්ලූටථයෝන් කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. එන්ඩෝජිනස් තියෙන්නේ. ඒ කියන්නේ සෛලය ඇතුලේ තියෙන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. වැඩිපුරම රෙඩ් බ්ලඩ් සෙල්ස් වල දකින්න පුළුවන්. ඒක නිසා ෆ්‍රී රැඩිකල්ස් වලින් රෙඩ් බ්ලඩ් සෙල් එකේ තියෙන DNA ඊට පස්සේ සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර්ස් වලට ඩැමේජ් කරලා ඒව ඔක්සිඩයිස් කරන්න තියෙන හැකියාව අඩු කරන එක තමයි ග්ලූටථයෝන් වලින් කරන්නේ. මේකෙදි වෙන්නේ ඒක ඇන්ටිඔක්සිඩන්ට් එකක් නිසා සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන ස්ට්‍රක්චර්ස් වෙනුවට ෆ්‍රී රැඩිකල්ස් ඇවිල්ලා ඇක්ට් කරපුවාම ග්ලූටථයෝන් තමයි ඔක්සිඩයිස් වෙන්නේ. එහෙම ඔක්සිඩයිස් වෙලා රෙඩියුස්ඩ් ග්ලූටථයෝන් වලින් ඔක්සිඩයිස්ඩ් ග්ලූටථයෝන් හැදෙනවා. ඒ හැදෙන ඔක්සිඩයිස්ඩ් ග්ලූටථයෝන් නැවත රෙඩියුස්ඩ් ෆෝම් එකට හරව ගන්න ඕන අපිට ඒකේ ඇන්ටිඔක්සිඩන්ට් ෆන්ක්ෂන් එක දිගටම වෙන්න නම්.
මේකෙදි රෙඩියස් ග්ලූටතයෝන් වලින් ඔක්සිඩයිස් ෆෝම් එක හදන්නේ ඇන්ටිඔක්සිඩන්ට් ෆන්ක්ෂන් එක කරන වෙලාවෙදි ග්ලූටතයෝන් පෙරොක්සිඩේස් එන්සයිම් රියැක්ෂන් එකකින් සෙලේනියම් එකේ කෝෆැක්ටර් එකක් විදිහට දායක වෙනවා. ඊට පස්සේ ඒක නැවතත් ඇන්ටිඔක්සිඩන්ට් ෆෝම් එකට එහෙම නැත්නම් රෙඩියස්ඩ් ෆෝම් එකට හරව ගන්න ග්ලූටතයෝන් රෙඩක්ටේස් එන්සයිම් එක ඕන කරනවා. FAD කෝෆැක්ටර් එකක් විදිහට දායක වෙනවා. මේකෙදි ඔක්සිඩයිස් ෆෝම් එක රෙඩියස් ෆෝම් එකට එන්න නම් H+ ඉලෙක්ට්‍රෝන්ස් ලබා ගන්න ඕන. ඒ H+ ඉලෙක්ට්‍රෝන්ස් අරගන්නේ NADPH වලින්. NADPH වලට දායක වෙන මේන්ම සෝස් එක වෙන්නේ එතකොට පෙන්ටෝස් ෆොස්ෆේට් පාත් එක. ඒක නිසා රෙඩ් බ්ලඩ් සෙල් එකක පෙන්ටෝස් ෆොස්ෆේට් පාත් එක සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර්ස් වල නෝමල් ෆන්ක්ෂන් එක තියාගන්න ගොඩක් වැදගත් වෙනවා. පෙන්ටෝස් ෆොස්ෆේට් පාත් එක ඉම්පෙයාර් වුණොත් එහෙම මොකක් හරි වෙලා රෙඩ් බ්ලඩ් සෙල් එකක රෙඩ් සෙල් මෙම්බ්‍රේන් එකේ ස්ට්‍රක්චර්ස් ඩැමේජ් වෙලා ඒක නිසා ඇබ්නෝමල් රෙඩ් බ්ලඩ් සෙල්ස් හැදිලා හිමොලිටික් ඇනීමියා එන්න ඉඩ තියෙනවා. ඊට අමතරවම HMB පාත්‍යයෙන් හැදෙන මේ NADPH ෆගොසයිටෝසිස් වලට වැදගත් වෙනවා. ෆගොසයිට් එකක එහෙම නැත්නම් මැක්‍රොෆාජ් එකක ෆන්ක්ෂන් එකකට දායක වෙනවා. ඒකදි වෙන්නේ NADPH ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මොලිකියුල් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සුපර් ඔක්සයිඩ් හදනවා. ඒකදි ඔක්සිජන් රෙඩියුස් කරනවා සුපර් ඔක්සයිඩ් බවට. එතකොට NADPH වල වෙන්නේ ඔක්සිඩයිසින් ෆන්ක්ෂන් එකක්. NADPH NADP වෙන එකක් වෙන්නේ. මේ හැදෙන සුපර් ඔක්සයිඩ් ඩිස්මියුටේස් එන්සයිම් රියැක්ෂන් එකකින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වෙලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඇක්ට් කරන්න පුළුවන් බැක්ටීරියා හරි මොකක් හරි ඇන්ටිජන් එක මත ඇක්ට් කරලා ෆගොසයිටෝසිස් පහසු කරන්න පුළුවන්. H2O2 වලට අමතරව හයිපර්ක්ලෝරස් ඇසිඩ් එකත් හැදෙන්න පුළුවන්. ඒකිනුත් බැක්ටීරියම් එක විනාශ කරන්න දායක වෙනවා. එතකොට NADPH දායක වෙනවා. එහෙම වුණාම කලින් ග්ලූටතයෝන් සයිකල් එකේ කියද්දි එතන ඇන්ටිඔක්සිඩන්ට් ෆන්ක්ෂන් එකක් වෙන්නේ. ඒක ඇන්ටිඔක්සිඩන්ට් ෆන්ක්ෂන් එක වලටත් NADPH දායක වෙනවා. ෆගොසයිට් එක ගණන් ගත්තොත් එහෙම එතන NADPH වල ඔක්සිඩයිසින් ෆන්ක්ෂන් එකක් වෙන්නේ. ඒක නිසා මේ ඔක්සිඩයිස් කරන ෆන්ක්ෂන්ස් වලටත් NADPH දායක වෙනවා. ග්ලූකෝස් මොනොසැකරයිඩ් එකේ මෙටබොලිසම් ගැන කතා කරන්න තියෙන ඒ ටික තමයි. ඊළඟට ෆ්‍රක්ටෝස් මොනොසැකරයිඩ් එක ගැන කතා කරා. ෆ්‍රක්ටෝස් හම්බෙන්නේ අපිට සුක්‍රෝස් වගේ තියෙන ඩයටරි ඉෆෙක්ට් වලින්. සුක්‍රෝස් වලින් ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් බවට කැඩෙනවා ගට් එකේදී. කැඩිලා ෆ්‍රක්ටෝස් වේ ග්ලූකෝස් ඇබ්සෝබ් කරනවා. ඒකත් අර විදිහටම GLUT2 channel එක හරහා තමයි එන්ටෙරොසයිට් එකට ඇතුල් වෙලා බ්ලඩ් ෆ්ලෝ එකට ඇවිල්ලා බ්ලඩ් ෆ්ලෝ එකේ ඉඳලා පෝර්ටල් වීනස් සිස්ටම් එක හරහා ලිවර් එකට එනවා. ලිවර් එකේ තමයි මේන්ම මෙටබොලිසම් එක වෙන්නේ ෆ්‍රක්ටෝස් වල. මේකේ ග්ලූකෝස් වල වගේ නෙමෙයි. සෙල්ස් වලට ෆ්‍රක්ටෝස් ඇතුල් වෙන එක ඉන්සියුලින් ඉන්ඩිපෙන්ඩන්ට්. ඒක නිසා බොහොම වේගයෙන් ෆ්‍රක්ටෝස් වලට සෙල්ස් ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම හෙපටොසයිට්ස් ඇතුළට ෆ්‍රක්ටෝස් ගියාම ෆ්‍රක්ටෝස් මෙටබොලික් පාත් එක බොහොම වේගයෙන් වෙනවා. මොකද ග්ලූකෝස් වලට සාපේක්ෂව ඒක වේගයෙන් වෙන්න හේතුවක් වෙනවා. ග්ලූකෝස් වල නම් ග්ලයිකොලිසියේ මේ රෙගියුලේටරි එන්සයිම් රියැක්ෂන් එකක් තිබ්බා ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස් වල. ඒකෙන් එන්සයිම් එකේ රේට් එක ලිමිට් කරලා තියෙනවා. ඒ වුණාට ෆ්‍රක්ටෝස් වල මෙටබොලිසම් එකේ ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස් එන්සයිම් රියැක්ෂන් එක ඔමිට් වෙලා තියෙන නිසා ඒක නැති නිසා මේ මෙටබොලික් රේට් එක ලිමිට් කරන්නේ නැහැ. හැම මේ හේතු දෙකකින්ද ෆ්‍රක්ටෝස් මෙටබොලිසම් එක බොහොම වේගයෙන් හෙපටොසයිට්ස් ඇතුළේ සිද්ධ වෙනවා.
ෆ්‍රක්ටෝස් 1 ෆොස්ෆේට් බවට පත් වෙන එකයි වෙන්නේ. ෆ්‍රක්ටෝකයිනේස් එන්සයිම් එක තමයි ඒකට දායක වෙන්නේ. ෆ්‍රක්ටෝස් වලටත් ඕනනම් හෙක්සෝකයිනේස් එන්සයිම් එක මගින් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙන්න පුළුවන්. එතකොට හෙක්සෝකයිනේස් වලට ගත්තාම මේකේ සබ්ස්ට්‍රේට් විදියට ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන දෙකම තියෙන්න පුළුවන්. නමුත් හෙක්සෝකයිනේස් වල ඇෆිනිටි එක වැඩි වෙන්නේ ග්ලූකෝස් වලට නිසා ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන සබ්ස්ට්‍රේට්ස් දෙකම තියෙන සොලියුෂන් එකක් ගත්තොත් එහෙම හෙක්සෝකයිනේස් රියැක්ට් කරන්නේ ග්ලූකෝස් එක්ක. ෆ්‍රක්ටෝස් වලට ඇෆිනිටි එක වැඩි එන්සයිම් එක වෙන්නේ ෆ්‍රක්ටෝකයිනේස්. ඒක නිසා ෆ්‍රක්ටෝකයිනේස් වලින් ෆ්‍රක්ටෝස් රියැක්ට් කරලා ෆ්‍රක්ටෝස් 1 ෆොස්ෆේට් හදනවා. මේ ෆ්‍රක්ටෝස් 1 ෆොස්ෆේට් ඇල්ඩෝලේස් මගින් ග්ලිසරල්ඩිහයිඩ් සහ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් බවට කැඩෙනවා. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් වලින් පුළුවන් අපිට ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් හදාගන්න. ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක පාවිච්චි කරලා මේකෙදි NADH දෙකක් වැය වෙන එකයි වෙන්නේ. ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් අපිට දායක වෙනවා ඊට පස්සේ ට්‍රයිඑසිල් ග්ලිසරයිඩ් හදන්න. ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් ෆ්‍රක්ටෝස් 1 ෆොස්ෆේට් වලින් හැදෙන අනිත් සංඝටකය තමයි ග්ලිසරල්ඩිහයිඩ් කියන්නේ. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් කරගන්න පුළුවන් ට්‍රයෝකයිනේස් එන්සයිම් එකෙන්. එතකොට ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් කිව්වම මතක් වෙන්න ඕනේ ඒක ග්ලයිකොලිසිස් ඉන්ටර්මීඩියට් එකක්. ඒක නිසා ග්ලයිකොලිසියේ පල්ලෙහාට යන්න පුළුවන් එතන ඉඳලා. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් ග්ලයිකොලිසියේ පල්ලෙහාට ගියාම පයිරුවේට් හදනවා. ඒක TC සයිකල් එකට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඇසිටයිල් කෝඑන්සයිම් හදනවා. ඇසිටයිල් කෝඑන්සයිම් ෆ්‍රී ෆැටි ඇසිඩ් හදන්න දායක වෙනවා. එකෙන් ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් හදනවා. එහෙම නැත්නම් ඇසිල් කෝඑන්සයිම් කියලා කියනවා අපි ඒවට. ඒ විදිහට හැදෙන ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් එක එකතු වුණාම තමයි ට්‍රයිඇසිල් ග්ලිසරෝල්ස් හැදෙන්නේ. එහෙම නැත්නම් ඇසිල් ග්ලිසරෝල්ස් හැදෙන්නේ. මේ හැදෙන ඇසිල් ග්ලිසරෝල්ස් ඇඩිපෝස් ටිෂුව එකේ තැම්පත් කරවනවා. liver එකේ ඉඳලා ඇඩිපෝස් ටිෂුව එකට තැම්පත් කරන්න මේක ලිපොප්‍රෝටීන් එකක් හරහා තමයි බ්ලඩ් එකේ ගෙනියන්නේ. ඒක ගෙනියන ලිපොප්‍රෝටීන් එක වෙන්නේ VLDL. මේ හැම එකම ලිපිඩ් මෙටබොලිසම් වල විස්තරාත්මකව කියනවා. මෙතනදී මතක තියාගන්න ඕන මේ ෆ්‍රක්ටෝස් ඩයට් එකක් ඕනවට වඩා ගන්නකොට කාලයක් තිස්සේ ඇසිල් ග්ලිසරෝල්ස් මෙහෙම වැඩිපුර හැදෙන නිසා ඒ ඇඩිපෝස් ටිෂුව එකේ තැම්පත් වෙලා ඔබේසිටි එන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් එසේ එන තැනක් මේක ෆ්‍රක්ටෝස් රිච් ෆුඩ්ස් ගත්තාම කොහොමද ඔබේසිටි එන්නේ කියන එක විස්තර කරන්න වෙනවා. එතකොට මේ ටික තමයි විස්තර කරලා ලියන්න ඕන. ඊට පස්සේ ෆ්‍රක්ටෝස් වැඩි වුණාම කොහොමද ඔබේසිටි එන්නේ කියලා නේ කිව්වේ. ග්ලූකෝස් බ්ලඩ් වල වැඩි වුණාම කොහොමද සෝබිටෝල් පාත්‍යයකට දායක වෙන්නේ කියලා ඊගාට බලමු. ඩයට් එකෙන් ගන්න ග්ලූකෝස් වැඩි වුණාම හරි එහෙම නැත්නම් ඉන්සියුලින් හෝමෝන් එකේ ඇක්ෂන් එක අඩු වුණාම හරි බ්ලඩ් වල ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. ඉන්සියුලින් වලින් කරන්නේ බ්ලඩ් වල තියෙන ග්ලූකෝස් ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් සෙල්ස් ඇතුළට යවන එක. ඒකත් එක්කම ඉන්සියුලින් වලින් පුළුවන් තව ග්ලූකෝස් වලින් හදන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් නොවන අනිත් මොලිකියුල්ස් හදන්න. ඒක නිසා බ්ලඩ් වල ග්ලූකෝස් ලෙවල් එක අඩු කරන එක තමයි ඉන්සියුලින් වලින් කරන්නේ. ඉන්සියුලින් වල ඩිෆෙක්ට් එකක් තිබ්බොත් හරි එහෙම නැත්නම් ඩයට් එකෙන් ගන්න ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණොත් හරි බ්ලඩ් වල ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙනවා. එහෙම බ්ලඩ් වල ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණාම සෙල්ස් ඇතුළට යන ග්ලූකෝස් ප්‍රමාණයත් ඔටෝමැටිකලිම වැඩි වෙනවා. සෙල්ස් ඇතුළට ග්ලූකෝස් වැඩිපුර ගියාම ග්ලූකෝස් වලින් හදා ගන්න පුළුවන් ඇල්ඩෝස් රිඩක්ටේස් එන්සයිම් එක පාවිච්චි කරලා සෝබිටෝල්. මේ හැදෙන සෝබිටෝල්
නැවත ෆ්‍රක්ටෝස් බවට පත් වෙනවා සෝබිටෝල් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එකෙන්. හැබැයි සමහර ටිෂුස් තියෙනවා මේ සෝබිටෝල් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඇබ්සන්ට් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට රෙටිනා එක, ඊට පස්සේ රීනල් මෙඩල්ලා එක, නර්ව්ස්, ලෙන්ස් ගන්න පුළුවන්. එතකොට දැන් ලෙන්ස් වල වගේ නම් ග්ලූකෝස් ගිහිල්ලා ඇල්ඩෝස් රිඩක්ටේස් එන්සයිම් එකෙන් සෝබිටෝල් හැදුනට පස්සේ සෝබිටෝල් වලට ආපහු ෆ්‍රක්ටෝස් බවට පත් වෙන්න බෑ සෝබිටෝල් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඇබ්සන්ට් නිසා. ඒ වගේම සෝබිටෝල් කියන එකට ලෙන්ස් එක පියස් කරලා එළියට යන්නත් බෑ මොකද ලෙන්ස් එක පර්මියබල් නැහැ සෝබිටෝල් වලට. ඒක නිසා සෝබිටෝල් ලෙන්ස් එක ඇතුලේ ට්‍රැප් වෙනවා. එහෙම වුණාම සෝබිටෝල් කියන්නේ ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල් එකක් නිසා ලෙන්ස් එක ඇතුළට වෝටර් ඇතුල් වෙනවා. ඒක නිසා ලෙන්ස් එක ඩයිලේට් වෙලා ඉන්ලාර්ජ් වෙන්න පුළුවන්. ඒකත් එක්කම ලෙන්ස් එකට ඩැමේජ් වෙලා ලෙන්ස් එකේ ෆන්ක්ෂන් එක නැතු යන්න පුළුවන්. මේක තමයි කියන්නේ කැටරැක්ට් ෆෝමේෂන් කියලා. ඒක නිසා විෂන් එකේ ප්‍රශ්න එන්න පුළුවන්. ග්ලූකෝස් ලෙවල් එක බ්ලඩ් වල වැඩි වෙලා තිබ්බහම. ඊළඟට අපි බලමු ගැලැක්ටෝස් මෙටබොලිසම් එක ගැන. ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ් එකක්. ගැලැක්ටෝස් ප්‍රධාන වශයෙන්ම තියෙන ඩයට් එකෙන් ගත්තොත් ලැක්ටෝස් වගේ කිරිවල තියෙන සංඝටක. ලැක්ටෝස් කට් එකේදී ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට කැඩෙනවා. මේ හදන ගැලැක්ටෝස් අර විදිහටම GLUT2 channels හරහා එන්ටෙරොසයිට් වලට ඇතුල් වෙලා බ්ලඩ් ෆ්ලෝ එක හරහා liver එකට එනවා. ඒ ඇවිල්ලා liver එකේදී මේන් මෙටබොලිසම් එක වෙන්න පුළුවන්. මේකෙදී ග්ලූකෝස් වලින් ග්ලූකෝකයිනේස් එන්සයිම් එක පාවිච්චි කරලා මුලින්ම ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් හදනවා. ගැලැක්ටෝස් වලින් ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් හදන රියැක්ෂන් එක කැටලයිස් කරලා ගැලැක්ටෝකයිනේස් එන්සයිම් එක. ඊට පස්සේ ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් වලින් හැදෙනවා UDP ගැලැක්ටෝස්. ඒකට දායක වෙන එන්සයිම් එක තමයි ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් යුරිඩයිල් ට්‍රාන්ස්ෆරේස් කියලා කියන්නේ. මේ හැදෙන UDP ගැලැක්ටෝස් වලට පුළුවන් තමන් කැමති නම් ප්‍රෝටියෝග්ලයිකෑන්ස් හදන්න, ග්ලයිකෝප්‍රෝටීන්ස් හදන්න, ග්ලයිකොලිපිඩ්ස් හදන්න වගේ ඩිෆරන්ට් මොලිකියුල්ස් හදන්න දායක වෙනවා. එහෙමත් නැත්නම් UDP ගැලැක්ටෝස් වලට UDP හෙක්සෝස්ෆෝඑපිමරේස් එන්සයිම් රියැක්ෂන් එක නිසා ආපහු UDP ග්ලූකෝස් බවට පත් වෙන්න පුළුවන්. මේ UDP ග්ලූකෝස් මේන් ප්‍රිකර්සර් එකක් වෙනවා ග්ලයිකෝජන් සින්තසිස් වලදී. ග්ලයිකෝජන් කියන්නේ ග්ලූකෝස් වල ස්ටෝරේජ් ෆෝම් එක. ඒතකොට ග්ලයිකෝජන් විදිහට ස්ටෝර් වෙන්න පුළුවන්. ස්ටෝර් වෙලා ඇඟේ එනර්ජි අඩු වෙලාවට එහෙම නැත්නම් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් අඩු වෙලාවට මේ ග්ලයිකෝජන් ස්ටෝර්ස් ඩිග්‍රේඩේට් වෙලා නැවතත් ග්ලූකෝස් බ්ලඩ් වලට නිදහස් වෙනවා. ඒතර මේකෙදි වැදගත්ම දේ තමයි ගැලැක්ටෝස් මෙටබොලිසම් එකේදී ග්ලූකෝස් හදාගන්නත් පුළුවන් අපිට. ඒ වගේම අපිට ගැලැක්ටෝස් කියන එක ඩයට් එකෙන් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මොකද ඕන නම් අපිට ගැලැක්ටෝස් ඕන වෙලාවට ග්ලූකෝස් වලින් ගැලැක්ටෝස් හදාගන්න පාත් එකක් මෙතන තියෙනවා. ඒක නිසා ගැලැක්ටෝස් කියන එක ඩයටරි එසෙන්ෂල් නැහැ. ගැලැක්ටෝස් මෙටබොලිසම් පාත් එකේ තියෙන එන්සයිම් ඩෙෆිෂන්ට් වුණාමත් ගොඩක් මෙටබොලික් ඩිසෝඩර්ස් එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් යුරිඩයිල් ට්‍රාන්ස්ෆරේස් ඩෙෆිෂන්සි එකකදී සහ ගැලැක්ටෝකයිනේස් එන්සයිම් ඩෙෆිෂන්සි එකකදී තමයි මේව දකින්න පුළුවන්. ඒ දෙකේදීම ගැලැක්ටෝස් මෙටබොලිසම් එක ඉම්පෙයාර් වෙන නිසා ගැලැක්ටෝස් වල ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් එකතු වෙලා
තියෙනවා. ඒක නිසා ගැලැක්ටෝස් බ්ලඩ් වල වැඩි වෙලා ගැලැක්ටොසීමියා එන්න පුළුවන්. මේ ගැලැක්ටෝස් රෙඩ් බ්ලඩ් සෙල්ස් ඇතුළට ගිහිල්ලා ඒකෙන් ගැලැක්ටිටෝල් බවට පත් වෙනවා ඇල්ඩෝස් රිඩක්ටේස් එන්සයිම් එක හරහා. සමහර ටිෂුස් තියෙනවා ගැලැක්ටිටෝල් වලට තවදුරටත් රියැක්ට් කරන්න බෑ. මොකද ගැලැක්ටිටෝල් රිඩක්ටේස් එන්සයිම් එක ඩෙෆිෂන්ට් නිසා අර සෝබිටෝල් ඩීහයිඩ්‍රජනේස් වල කතාව වගේමයි ගැලැක්ටිටෝල් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් ඩෙෆිෂන්සි එකක් තියෙන නිසා එහෙම වුණාම ගැලැක්ටිටෝල් ඒ සෙල්ස් ඇතුළේ ට්‍රැප් වෙන එකයි වෙන්නේ. මේක නිසා ලෙන්ස් වල වගේ මේ දේ සිද්ධ වුණාම ගැලැක්ටිටෝල් ට්‍රැප් වෙලා කැටරැක්ට් එනවා. එතකොට කැටරැක්ට් එන්න හේතු දෙකක් තියෙනවා. එකක් සෝබිටෝල් එකතු වෙලා වෙන්නත් පුළුවන් ලෙන්ස් එකේ. එහෙම නැත්නම් ගැලැක්ටිටෝල් එකතු වෙලා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් හදන ගැලැක්ටෝකයිනේස් එන්සයිම් ඩෙෆිෂන්සි එකට සාපේක්ෂව ගැලැක්ටෝස් 1 ෆොස්ෆේට් යුරිඩයිල් ට්‍රාන්ස්ෆරේස් එන්සයිම් ඩෙෆිෂන්සි එකේදී හෙපටොමෙගලි එන්න මෙන්ටල් රිටාර්ඩේෂන් වෙන්න තියෙන දායකත්වයත් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ග්ලූකෝස් බ්ලඩ් වල වැඩි වුණාම ෆෙඩ් ස්ටේට් එකේදී කොහොමද ස්ටෝර් කරලා තියාගන්නේ කියලා ග්ලයිකෝජන් විදිහට. ග්ලූකෝස් වල පොලිමර් එකක් තමයි ග්ලයිකෝජන් කියලා කියන්නේ. මේක බ්‍රාන්ච් අපියරන්ස් එකක් තියෙනවා. ග්ලූකෝස් වලින් හැදලා තියෙන්නේ. හැදෙන විදිහ සහ ඒකට දායක වෙන එන්සයිම් ගැන එහෙම අහන්නේ නැහැ ගොඩක් වෙලාවට. මෙහෙම මතක තියාගන්න ග්ලයිකෝජන් හැදෙන්න දායක වෙන මේන්ම එන්සයිම් එක ග්ලයිකෝජන් සින්තේස්. හැදෙන ග්ලයිකෝජන් අවශ්‍යතාවයක් වෙද්දී ග්ලූකෝස් බවට කැඩෙනකොට දායක වෙන එන්සයිම් එක ග්ලයිකෝජන් ෆොස්ෆොරිලේස් කියලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් ග්ලයිකෝජන් සින්තසිස් වෙනවා ෆෙඩ් ස්ටේට් එකේදී. සින්තසිස් වෙලා ලිවර් එකේ සහ ස්කෙලටල් මසල්ස් වල තමයි ගබඩා වෙන්නේ. ඒ වගේම ග්ලයිකෝජන් ලයිසිස් වෙන්න පුළුවන් එක්සර්සයිසින් මසල් එකක. එහෙම නැත්නම් ෆාස්ටින් වෙලාවේදී ලිවර් එකේදී වගේ සිද්ධ වෙන්න පුළුවන්. සයික්ලික් ඇඩ්නොසින් මොනොෆොස්ෆේට් කොහොමද ග්ලයිකෝජන් පාත්‍යයකට දායක වෙන්නේ කියලා බැලුවොත් එහෙම සයික්ලික් ඇඩ්නොසින් මොනොෆොස්ෆේට් කියන්නේ සෙකන්ඩ් මැසෙන්ජර් එකක්. ඒක සෙල් එකක ඇක්ටිව් වෙන්න නම් කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එකකට දායක වෙන ග්ලූකගන් හෝමෝන් එක තමයි වැඩි වෙන්න ඕන. එතකොට ග්ලූකගන් හෝමෝන් එක ඇවිල්ලා ඇෆෙක්ට් වෙන නිසා සෙල් මෙම්බ්‍රේන් එක මත සයික්ලික් ඇඩ්නොසින් මොනොෆොස්ෆේට් වැඩි වෙනවා. සයික්ලික් ඇඩ්නොසින් මොනොෆොස්ෆේට් වලින් ප්‍රෝටීන් කයිනේස් ඇක්ටිවේට් කරලා ප්‍රෝටීන් කයිනේස් වලින් ෆිසියොලොජික් රෙස්පොන්ස් එකක් කරනවා. ඒකෙදි ගොඩක් වෙලාවට එන්සයිම්ස් හදන එක අයර්න් චැනල්ස් හදන එක වැඩි වෙන්න පුළුවන්. මේකෙදි ග්ලයිකෝජන් ෆොස්ෆොරිලේස් එන්සයිම් එක හදන එක වැඩි කරනවා. ඒක නිසා සයික්ලික් ඇඩ්නොසින් මොනොෆොස්ෆේට් උත් වැදගත් වෙනවා කාබෝහයිඩ්‍රේට් මෙටබොලික් පාත්වයක සඳහා.
ඊළඟට අපි බලමු ග්ලූකෝනියෝජෙනිසිස් කියන්නේ මොකක්ද කියලා. ග්ලූකෝ කියද්දි ග්ලූකෝස්, නියෝ කියද්දි නියුලි, ජෙනසිස්. ග්ලූකෝස් නියුලි ජෙනසිස් කරන එක තමයි මේකෙදි වෙන්නේ කියන්නේ. non carbohydrate substrate වලින් කාබෝහයිඩ්‍රේට්ස් හදන එක තමයි මේකෙදි වෙන්නේ. ෆාස්ටිං ස්ටේට් එකේදී සිද්ධ වෙන ක්‍රියාදාමයක්. TCA සයිකල් එක සහ ග්ලයිකොලිසියේ ප්‍රතිවිරුද්ධ දිශාව පාවිච්චි කරලා තමයි ග්ලූකෝස් හදන්නේ. ඒකෙදි ප්‍රෝටීන්ස්, ලිපිඩ්ස් සහ කාබෝහයිඩ්‍රේට්ස් කියන ಜಾති තුනම දායක වෙනවා ග්ලූකෝස් රීප්‍රොඩියුස් කිරීම සඳහා. ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝනියෝජෙනිසිස් සඳහා දායක වන සබ්ස්ට්‍රේට් වෙන්නේ ලැක්ටික් ඇසිඩ්, ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් සහ ඇමයිනෝ ඇසිඩ් දායක වෙනවා කීටෝජෙනික් ඇමයිනෝ ඇසිඩ්ස්. එතකොට ඒකෙත් ලැක්ටික් ඇසිඩ් තමයි වැඩිපුරම දායක වෙන්නේ. මොකද සෙල් එකක ඇනරොබික් ග්ලයිකොලිසිස් වුණාම තමයි ලැක්ටික් ඇසිඩ් හැදෙන්නේ. ඒක ඇඟට ටොක්සික් නිසා ලැක්ටික් ඇසිඩ් එවා ගන්න විදිහක් විදිහට තමයි ග්ලූකෝනියෝජෙනිසිස් පාත්වයක දායක වෙන්නේ. එතකොට ලැක්ටික් ඇසිඩ් ග්ලූකෝනියෝජෙනිසිස් පාත්වයක කියන්නේ ග්ලයිකොලිසිස් අනිත් දිශාවට ගිහිල්ලා ග්ලූකෝස් හදන එක තමයි මේකෙදි වෙන්නේ. අපි හිතුවොත් එහෙම ස්කෙලටල් මසල් එකක් එක්සර්සයිස් කරන වෙලාවක වගේ නම් ලැක්ටික් ඇසිඩ් වැඩිපුර හැදෙනවා. ඒක බ්ලඩ් ෆ්ලෝ එක හරහා ගිහිල්ලා liver එකට යනවා. ඒ ගියාට පස්සේ liver එකේදී ග්ලූකෝනියෝජෙනිසිස් හරහා ලැක්ටේට් වලින් නැවතත් ග්ලූකෝස් හදලා ඒ ග්ලූකෝස් බ්ලඩ් වලට නිදහස් කරපුවාම බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක මේන්ටේන් වෙනවා. ඒ විදිහට තමයි ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක නෝමලි මේන්ටේන් වෙන්නේ. ඒකෙදි මතක තියාගන්න ඕන කොහොමද හැදෙන්නේ කියලා. ලැක්ටේට් නම් ලැක්ටේට් ඩීහයිඩ්‍රජනේස් වලින් පයිරුවේට් බවට පත් වෙනවා. මේකෙදි ලැක්ටේට් වලින් පයිරුවේට් හදන නිසා NADH එකක් නිදහස් වෙන එකයි වෙන්නේ. ඊට පස්සේ පයිරුවේට් උනාට පස්සේ පයිරුවේට් වලින් ඔක්සලෝ ඇසිටේට් හදනවා පයිරුවේට් කාබොක්සිලේස් එන්සයිම් එක මගින්. ඔක්සලෝ ඇසිටේට් හැදුවට පස්සේ ඒකට සෙල් මෙම්බ්‍රේන් එක ඔක්සලෝ ඇසිටේට් හදනවා. ඒක මයිටොකොන්ඩ්‍රියා කියන දැන් වෙන්නේ. ඒකට දැන් සෙල් මෙම්බ්‍රේන් මයිටොකොන්ඩ්‍රියා මෙම්බ්‍රේන් එක පියස් කරන් එළියට යන්න බැරි නිසා ඔක්සලෝ ඇසිටේට් වලින් මැලේට් හදලා මැලේට් සෙල් මයිටොකොන්ඩ්‍රියා මෙම්බ්‍රේන් එක පියස් කරගෙන සයිටෝසෝල් එකට එනවා. ඒ ඇවිල්ලා ඒ ආවට පස්සේ මැලේට් වලින් ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් කාබොක්සි කයිනේස් එන්සයිම් රියැක්ෂන් එක නිසා PEP හැදෙන එකයි වෙන්නේ මේකෙදි. සබ්ස්ට්‍රේට්ස් විදිහට ග්ලූකෝස් පාත්වයකට දායක වෙන ඇමයිනෝ ඇසිඩ්ස් ඊට පස්සේ ලිපිඩ්ස් වගේ දේවලුත් දායක වෙනවා. මේ හැම එන්සයිම් රියැක්ෂන් එකක්ම ඇලොස්ටරික් රෙගියුලේෂන් එකකින් හරි එහෙම නැත්නම් ඉන්ඩක්ෂන් රිග්‍රෙෂන් එකකින් හරි එහෙම නැත්නම් කෝවෙලන්ට් මොඩිෆිකේෂන් එකකින් හරි තමයි සිද්ධ වෙන්නේ. ඒවා එන්සයිම් පාඩමේදී ඔයගොල්ලන්ට කරන්න ඇති එන්සයිම් එකක ඇක්ටිවිටි කොහොමද වෙනස් වෙන්නේ කියලා. හෝමෝන් එකක් ගත්තොත් එහෙම ඉන්සියුලින් වලින් බ්ලඩ් ෂුගර් ලෙවල් එක අඩු කරනකොට ග්ලූකගන් වලින් ඒක වැඩි කරන එකයි වෙන්නේ. ඒක නිසා ඉන්සියුලින්
බ්ලඩ් වල ඉන්සියුලින් වැඩි වෙලාවට වගේ මන්ත්‍රම් ෆෙඩ් ස්ටේට් එකේදී ගොඩක් වෙලාවට බලන්නේ එනර්ජි ප්‍රොඩියුස් කරන එකයි. ඊළඟට බලුවොත් එහෙම ඇල්කොහොල් එහෙම නැත්නම් එතනෝල් කොහොමද ග්ලූකෝනියෝජෙනිසිස් එකට දායක වෙන්නේ කියලා. ඇල්කොහොල් ගට් එක හරහා ඇවිල්ලා ඇබ්සෝබ් කරද්දී නම් එතනෝල් විදිහටම තමයි ඇබ්සෝබ් කරන්නේ. ඒ ඇවිල්ලා ඇල්කොහොල් වලින් ඇසිටල්ඩිහයිඩ් හදනවා. ඇල්කොහොල් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක පාවිච්චි කරලා ඒකට NADH එකක් වැය වෙනවා. ඊට පස්සේ ඇසිටල්ඩිහයිඩ් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් පාවිච්චි කරලා තව NADH එකක් හැදෙනවා. එතකොට දැන් තියෙන්නේ ඇසිටල්ඩිහයිඩ් එක හැදුණා. ඇසිටල්ඩිහයිඩ් එකෙන් තවදුරටත් ඔක්සිඩයිස් වෙනවා. ඒකේ NADH එකක් හැදෙනවා. ඒ හැදිලා දැන් ඉන්නේ. එතකොට ඇල්ඩිහයිඩ් ෆෝම් එකේදී ඇල්ඩිහයිඩ් ඩීහයිඩ්‍රජනේස් එක ඇක්ෂන් එක ආවට පස්සේ ඇසිටික් ඇසිඩ් එනවා. ඇසිටික් ඇසිඩ් ඇසිටයිල් කොඑන්සයිම් විදිහට තමයි ෆන්ක්ෂන් වෙන්නේ. එතකොට ඇල්කොහොල් ගන්න කෙනෙක් ගෙන ඇල්කොහොල් ඇබියුස් වුණාම ඇල්කොහොල් ශරීරගත වුණාට පස්සේ ඒකෙදි බ්ලඩ් වල තියෙන NADH ලෙවල් එක වැඩි වෙනවා. ඒක නිසා NADH ලෙවල් එක වැඩි වෙනකොට NADH ප්‍රොඩියුස් කරන අනිත් එන්සයිම් රියැක්ෂන්ස් නවතින නිසා ඒක බොයිස් ලගේ හැමනම් දැන් ඇල්කොහොල් ගත්තාම හයිපෝග්ලයිසීමික් කන්ඩිෂන් එකක් එන්න දායක වෙන්න පුළුවන්. මොකද NADH වැඩි නිසා NADH හදන අනිත් රියැක්ෂන්ස් නවත්තනවා. එතකොට NADH හදන අනිත් රියැක්ෂන්ස් තියෙන ගොඩක් ලොකු පාත් එකක් තමයි ග්ලූකෝනියෝජෙනිසිස් කියන්නේ. මොකද ඒකේ තියෙන රියැක්ෂන්ස් ගත්තාම ලැක්ටේට් ඩීහයිඩ්‍රජනේස් රියැක්ෂන් එකට, මැලේට් ඩීහයිඩ්‍රජනේස් රියැක්ෂන් එකට, ඊට පස්සේ ග්ලිසරෝල් ත්‍රිෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් රියැක්ෂන් එකට, ඒ වගේ හැම එකටම NADH හැදෙන රියැක්ෂන්ස් වෙන්නේ. ඇල්කොහොල් ඇබියුස් වුණාම ඒකේ NADH වැඩි වෙන නිසා අර NADH වැඩිපුර හැදෙන රියැක්ෂන්ස් තියෙන ග්ලූකෝනියෝජෙනිසිස් පාත් එක නවතින නිසා ග්ලූකෝස් හැදෙන එක අඩු වෙලා හයිපෝග්ලයිසීමික් කන්ඩිෂන් එකක් එන්න පුළුවන් ඇල්කොහොල් ඇබියුස් අයගේ. ඒකත් එන්න පුළුවන් තැනක්. එතකොට කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් වල ඒ ටික තමයි ප්‍රධානම කියන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් ඔයාලා පාඩම් කරන්න දෙයක් නැහැ. මතක තියාගන්න ඉන්සියුලින් ග්ලූකෝන් කොහොමද රෙගියුලේට් වෙන්නේ, මොනවද ඉන්සියුලින් වල ෆන්ක්ෂන්ස්, පෝස්ට් ප්‍රැන්ඩියල් පීරියඩ් එකේදී මොකද්ද වෙන්නේ, ෆාස්ටිං ඉද්දි මොකද්ද වෙන්නේ වගේ දේවල් හිතලා උත්තරයක් ගන්න පුළුවන් විදිහට අවබෝධ කරගෙන තියාගන්න. එහෙම තියාගත්තාම ලේසි. කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් වල මේන්ම ටික ඔය ටික තමයි. සාමාන්‍ය MCQ වැඩිපුරම අහන තැන් ටික ඕක. හෙක්සෝස් මොනොෆොස්ෆේට් පාත් එකකින් ගැලැක්ටෝස් මෙටබොලිසම්, ෆ්‍රක්ටෝස් මෙටබොලිසම්, TCA සයිකල්, ග්ලයිකෝලිසිස්, ග්ලූකෝනියෝජෙනිසිස් ඔය මාතෘකා ටික තමයි ඉතින් වැඩිපුරම අහන්නේ. ඒකෙත් කොමන්ම මේන්ම දේවල් තමයි අහන්නේ. ඒක නිසා මේ
මේ ටික හොඳට කියවලා අවබෝධ කරගත්තහම ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් එතකොට SS එන්න පුළුවන් ටිකත් මම විස්තර කරා. SS එනවා නම් ෆ්‍රක්ටෝස් මෙටබොලිසම් එක නිසා ඔබේසිටි එන්නේ කොහොමද? ගැලැක්ටෝස් මෙටබොලිසම් එකේ එන්සයිම් ඩෙෆිෂන්සි වුණාම වෙන්න පුළුවන් දේවල් මොනවද? ඊට පස්සේ අපි කතා කරා පයිරුවේට් කයිනේස් එන්සයිම් ඩෙෆිෂන්සි හින්දා හිමොලිටික් ඇනීමියා එන්නේ කොහොමද? ඊළඟට ග්ලූටාතයෝන් සයිකල් එක ඉම්පෙයාර් වෙන්නේ කොහොමද? ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් එන්සයිම් එක ඩෙෆිෂන්ට් වුණාම එතකොට කොහොමද හිමොලිටික් ඇනීමියා එන්නේ? ෆාස්ටින් සහ ෆෙඩ් ස්ටේට් එකේදී කොහොමද ඉන්සියුලින් වලින් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක මේන්ටේන් කරන්නේ? වගේ දේවල් තමයි එසේ අහන්න පුළුවන් ප්‍රධානම තැන්. ඒවත් තව ටිකක් හොඳට බලාගත්තාම කාබෝහයිඩ්‍රේට් මෙටබොලිසම් ටික සම්පූර්ණයෙන්ම වගේ කවර් වෙනවා එතකොට.